සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙනින් කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සැමසිත දහමින් සූපත් කරන මෙත් සදහම් විකාශයේ උත්තම වූ සද්ධර්ම දේශනා මාලාව මෙත් සිතින් ඔබට පරිත්‍යාග කරන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ වටිනා වූ සද්ධර්ම ශ්‍රවණයකටයි ඔබට අවස්ථා සලසා දෙන්නට බලාපොරොත්තු වන්නේ. පින් සහර සිත් පෙරදිරි කරගෙන මෙත් සදහම් විකාශය අභියස රැඳී සිටින පියෝ ටීවී නාලිකාංක 111 ඔස්සේ මෙත් ටීවී YouTube නාලිකාව ඔස්සේ මෙත් සදහම් දේශනා YouTube නාලිකාව සහ මෙත් ටීවී Facebook පිටුව සමග රැඳෙන ඔබ හැම දිනාටම උතුම් සද්ධර්ම ශ්‍රවණයට අපි ආරාධනා කරනවා. සදහවත් සුපින්වතුනි, මේ උතුම් ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ අප ගෞරවනීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නාහිමිපාණන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අප ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමීන් වහන්සේ විසින් හඬනගා සාදුකාර නංගමින් පාදහබේ වන්දනෙන් පින්වත් ස්වාමීන් වහන්සේව සිහිපත් කොට පිළිගනිමු. සාදු සාදු සාදු. මෙත්සිතින් නිරන්තරයෙන්ම උතුම් ධර්මාවබෝධය පිණිස ඔබට ගෙනෙන මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන සදහවත් දායකාධිකාරීන් සිහිපත් කරන්නටයි මා බලාපොරොත්තු වන්නේ. උතුම් මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා ඩේසි බුද්ධදාස සොහොයුරිය විසින් රත්නාවලී පෙරේරා සොහොයුරිය වෙත සිදු කෙරෙන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් විදිහට මේ උතුම් ධර්මානුශාසනාව පවත්වනු ලබනවා. තමන්ගේ කෙනෙක් වෙනුවෙන් ඔබට ධර්මයෙන් අනුග්‍රහයක් කරන්නට හැකියාවක් තිබෙනවා නම් එයයි උතුම්ම පින්කම. හැම මොහොතක් තුලදීම ධම්කිසි අවස්ථාවක් තුලදී ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයට ඔබේ සිත් නැඹුරු වුණොත් නොපමාව ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගන්න. නිරන්තරයෙන්ම තවත් කෙනෙකුට දහම් මැස පහදා දීම පිණිස ධර්ම දානයේ හැසිරෙන්නට සද්ධර්ම ශ්‍රවණයේ හැසිරෙන්නට මෙත් සිතින් ඔබ හැම දිනාටම අපි ආරාධනා කරනවා. සුපින්වතුනි, ඒ සදහවත් පිරිසගේ අරමුණු විදිහට සටහන් කර තිබෙන විශේෂයෙන් මේ උතුම් ධර්ම ශ්‍රවණයට යොමු වන්නා වූ රත්නාවලී පෙරේරා මෑණියන්, ඒ වගේම ඩේසි බුද්ධදාස මෑණියන්, ඒ වගේම සුභානී තේවහෙට්ටිගේ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම සුජීව තේවහෙට්ටිගේ පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ කායික මානසික සූපත් භාවයේ වේවා උතුම් ධර්මාවබෝධයේ පිණිස සියලුම දේශනාමය කුසල උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අරමුණු කොටගෙන තිබෙනවා විශේෂයෙන්ම වයස අවුරුදු 87ක් පූර්ණේ වන රත්නාවලී පෙරේරා මෑණියන්ට උතුම් ධර්මාවබෝධය සහ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය වේවායි ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම මුදලිගේ බුද්ධදාස මහත්මයාට, ඒ වගේම ටී ගුණදාස මහත්මයා ඇතුළු සංසාරගතව පරලෝසපත් වූ සියලුම ඥාති මිත්‍ර හදීන්ට පින් අනුමෝදන් කරන්නට මෙත් සදහම් දේශනාවේ දායකත්වයේ දරමින් අරමුණු කොටගෙන තිබෙනවා. ඒකේ සියලු අරමුණු, සියලු සෙත් ප්‍රාර්ථනාවන්, සියලු පුණ්‍යානුමෝදනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවා. උතුම් වූ ධර්ම ශ්‍රවණයට සැරසෙන හැම දිනාටම උතුම් ජීවිතාවබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිදු කරමින් අප ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට සාදුකාර නංගමින් ආරාධනා කරමු මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් හැම දෙනාම එකතු වෙලායින්න. අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ ඩේසි බුද්ධදාස සොහොයුරිය විසින්. රත්නාවලි පෙරේරා සොහොයුරිය වෙත පිරිනැමෙන ධර්මදානයක් හැටියටයි එතුමිය මේ ධර්මදානමය පින්කම සිදු කරන්නට දෙන්නේ. ධර්මශ්‍රවනය කිරීමට සහභාගි වන පිරිස රත්නාවලි පෙරේරා මෑණියන්, ඩේසි බුද්ධදාස මෑණියන්, ඒවගේම සුභානි තේව හෙට්ටිගේ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාමත්, සුජීව තේව හෙට්ටිගේ පුතනුවන් ඇතුළේ පවුලි හැම දෙනාටමත්, ඒ සියලු දෙනාට මේ ධර්මශ්‍රවනීගේ හැම දෙනාම නිදුක්වේවා, නිරෝගිවේවා, සුවපත්වේවා, හැම දෙනාට මුතුම් ධර්මාවබෝධයම ලැබේවා කියෙන ආශිර්වාදයක් අරමුණ තමයි වයස අවුරුදු 87ක් වන රත්නාවලි පෙරේරා මෑණියන්ට උතුම් ධර්මාවබෝධය, නිදුක් නිරෝගී සම්පත්ති, චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කියන ආශිර්වාදය, දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයක් මුදලිගේ බුද්ධදාස මහත්මාට සහ ටී ගුණදාස මහත්මා ඇතුළු සංසාරගත පරලෝ සැපස් සියලූම ඥාතී හිත මිත්‍රාදීට පින් අනුමෝදන් කිරීමත් ධර්ම දේශනාව අරමුණ. තේ අරමුණෙන් තමයි මේ ධර්මදානමය පින්කම සිදු කරන්නේ. තින් බණහන ඔබ හැම දෙනාටමත්, ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ ධර්මානු ශාසනාවෙන් කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතය අධිෂ්ඨානය එක ඉරදිපාදයක්, වීරිය ඉරදිපාදයක්, ඒවගේම කැමැත්ත, ධර්මාවබෝධය පිණිස ඇති කරගන්න කැමැත්ත. මං කොහොමහරි නිවන් දකින්න, මං කොහොමහරි ධර්මය අවබෝධ කරගන්න. ඒ කැමැත්ත ආසාව ධර්මාවබෝධය පිණිස ඉරදිපාදයක්. ඒ වගේමයි කෙනෙක් තුළ ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරයේ නුවණින් විමසීමේ දක්ෂතාව ඉරදිපාදයක්. මෙන්න මේ සතර ඉරදිපාද ධර්මයන් දියුණු කරගන්න කෙනෙක් ජීවිතය අකුසල්, කරදර, විපත්, මේ උපද්‍රව මේ සියල්ල යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන කොහොමද තමන්ගේ ජීවිතය අරමුණ කරාරගෙන යන්න. කෙනෙක්ගේ ජීවිතය තුළ ඇතිවන ප්‍රශ්න, ගැටලු, විපත් කොහොම දෙයා වීරිය ජයගන්නේ. වෙන්න තියෙන දේ පවා වීරියවන්ත කෙනාට වලක්වන්න පුළුවන්. ඒ නිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ වීරියමයි අගේ කරන්න. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තරම් අප්‍රමාදී භාවය මේ ලෝකෙට දේශනා කරපු වෙනත් ගුරුවරෙක්, වෙනත් ශාස්තෘවරෙක් මේ ලෝකෙ මේ විශ්වයේ නෑ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත්වෙලා උන්වහන්සේ කල්පනා කරා මම කොහොමත් දැන් කාමලෝකෙන් මිදිච්ච කෙනෙක්. සුද්ධවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. අනාගාමී කියන්නේ න ආගාමී, ආයමත් කාමලෝකෙට නෑ කියන අදහස. අනාගාමී වෙච්ච කෙනෙක් ඊළඟට උපදින්නේ සුද්ධවාස කියන බ්‍රහ්ම ලෝකෙ. ඒ බඹලව ඉපදිලා එහෙම පිරිනිවන් පානවා. ආයිදිවිය ලෝකෙවත්, මනුස්ස ලෝකෙවත් මේ කාම ලෝකෙ පැත්තට එන්නේ. ති මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා මං බබලව ගිහින් පිරිනිවන් පානවා කියලා. වීරි අතහැරිය මේ ජීවිතේ රහත්වෙන්න පුළුවන්කම තියෙද්දි අනාගාමී වුණාට පස්සේ උන්වහන්සේ වීරි අතහැරිය. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට තාම වැදගත් අවවාදයක් කරා. භික්‍ෂුව අසූචී ගොඩක් තිබ්බත් ගදයි, චුට්ටක් තිබ්බත් ගදයි, ගදේ වෙනසක් නෑ. අන්නේ වගේ තමයි යළි ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේ තව එක ඉපදීමක්කත් වර්ණා කරන්නේ කිව. කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගෙන හිටියත් ඒක දුකක්ම තමයි. ඉපදීම කියන්නේ දුකක්මයි.
ඒ නිසා මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පාන වීරිය වඩන්න කියව. එතනති ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් වගේ බොහෝම ලස්සන ප්‍රකාශයක් කර. මහනෙන යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවද. යම් රාත්‍රියක සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පානවාද. ඒ අතර කාලය තුළ ඒඇන සම්බුද්ධත්වයට පත්වෙලා වැඩ ඉන්න කාලය තුළ ඇසිපිය හෙලන මොහොතක්වත් යළි ඉපදීපද යන සංසාර ගමන වරුණා කරන්නේ කියෝ. මහා හත්ති පදෝපම සූට්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ ලෝකයේ කුසල් දහම් කියල යමක් ඇත්ත. ඒ සියල්ලම චතුරාරි සත්‍යයට ඇතුල්ලෙනවා. මේ ලෝකෙ චතුරාරි සත්‍යය අවබෝධයට උපකාරවෙන යම්තාක් දේවල් ඇද්ද ඒ සියල්ල අප්‍රමාදී භාවයට ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මතකතියාගන්න අප්‍රමාදය ප්‍රමාද නොවීම වීරිය බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ ලෝකෙ සියලූම කුසල් දහම් උපදවන්න තියෙන මාර්ගය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ උන්වහන්සේ තුළ තියෙන වීරි මරණ සතිය ධර්මාවබෝධයට වීරි ඇතිකර ගන්න උපකාර වෙන ප්‍රධානම භාවනාව. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා ඔබ නිතර ඉන්න ගමන් හිතන්න. මොකද අපි කාටවත් ඔබට මට අපි කාටවත් මෙන්න මේ අසවල් දවසේ තමයි හරියටම මැරෙන්න කියලා අපි කවුරුත් හරියටම මැරෙන දිනයක් තැනක් දන්නේ නෑ. සමහර වෙලාවට ඔබට යම් කිසි ඔබේ කේන්දරේ බලලා හරි කවුරු හරි අනාවැකි කියන කෙනෙක් හරි මෙයාට මෙච්චර ආවිශක් තියෙනවා ඔයා ගෙනා පාවිශ මෙච්චර තියෙනවා කියලා කවුරු හරි කලින් කියලා තියෙන පුළුවන්. කෙනෙක් මේක විශ්වාස කරගෙන ඔහෙ ඉන්නවා. අපිට තව කාල තියෙනවා මං මැරෙන දවස මන් දන්නවනේ එහෙම හිතාගෙන ඉන්නවා. පින්වතුනි මතක තියාගන්න මරණය කියන එක උපතින්ම ගෙනාපු ආවිෂ ගෙවල මේ ලෝකෙ හැමෝම මැරෙන්නේ. කෙනෙක්ගේ උපත්තියට අනුව උපතින් ගේන ආවිශක් තියෙනවා තමයි. හැබැයි ඒ ආවිශ්‍යම ගෙවල මැරුණොත් අපි එකට කියනවා ආයුක්කේ මරණ. සමහරයට උපතින්ගේන ආවිෂ විඳින්න බැරි වෙනවා. කර්ම විපාක බලවත් වෙනවා විටින් විට. සමහර වෙලාවට ජීවත්වෙන්න ආවිෂ තියෙන කෙනෙක් කර්ම විපාකයක් ඉස්සර වෙලා මිය යනවා. ඒකට ධර්මය කෙන කම්මක්කේ මරණ. ඊළඟට පිංගතුනි ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකතු වෙනවා. එකට කියනවා උබයක්කේ. ඔය කිසිීම දේකට නැතුව උපච්චේද කියනවා. ස්වභාවික විපත් ව්‍යසන. දැම් බලන්න මේ වසංගත මේ වෙනකොට ලෝකයේ ලක්ස 50කට අධික ජනතා සංඛ්‍යාලයක නනුව ගත්තහම මීට දවස් ගණනාවකට පෙර බහල ඇති ලක්ස 50කට අධික පිරිසක් මේ කෝවිඩ් වසංගතය තුළ මේ වෙනකොට මිය ගිහිල්ලා. එතකොට මේ දවසින් දවස ලක්සේ 2-3 ඕකට එකතුවේවි යනවා. ඔය සංඛ්‍යාලයක අතර කොච්චර නං ඇද්ද ගණනේ නොවෙච්ච මරණ. අපි දන්නවා ලෝකයේ අප්‍රිකාරු රටවල් නොයෙක් රටවල සත්‍ය තොරතුරු ලෝකෙට හෙළි දරව් කරේ නෑ. ඊළඟට මේ වසංගතය නිසාම වෙන වෙන ලෙඩ රෝග බලවත් වෙලා මැරෙනවා. ඒවා වෙන වෙන රෝග පිටින් තමයි වාර්තාවෙන්. එතකොට ජීවිතයේ ගංවතුරෙන් සුනාමි වගේ ව්‍යසනවලින් භූමිකම්පාවලින් නායාම්වලින් ගිනිකඳු පිපිරීම් වලින් නැව්ගිලෙනවා බස් පෙරලෙනවා මේ වගේ විපත්වලින් කොච්චර මිනිස්සු මැරෙනවාද. මරණය කියන එක අපි කාටවත් මේ හොදට ඉන්න මනුස්්‍යයා ටික වෙලාවකින් වාඩි වෙලා හිටපු පුටුවෙන් පණගිහිල්ලා. නිදාගන්නේ 1000ක් ප්‍රාර්ථන ඇත උදේ පාන්දර මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා හිට දවසම වැඩ ගොඩක් තියෙනවා කියලා නිදාගන්න. උදේ බලන්නකට ඇදේ පණගිහිල්ලා. ජීවිතයේ කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදියට හුස්මටිකයිද අපි කවුරුත් දන්නේ. ඒ නිසා මරණය ගැන ඔබ හිතන්න මරණ සතිය වඩන්න.
බුදුහාන්දුරුව පෙන්නුවේ ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර පණ යන්න පුළුවන්. මේ කටට ගත්ත බට්ටික ගිලගන්න කලින් පණ යන්න පුළුවන්. පය පැකිලිලා වැටිලා දවසේ උදේ ඉඳන් හිතන්න අද දවස පටන්ගත්ත වෙලාව ඉඳන් කී අවස්ථාවක කොච්චරනම් මං මරණින් බේරිද මේ දවස ගෙවන්න. ඔබ පාරය ඇවිදගෙන යනවා කියන ඉස්සරහිනුත් මරණය පිටිපස්සෙනුත් මරණය. ඉස්සරහින් ඇවිල ඔබ හප්පගෙන යන්නත් පුළුවන් පිටිපස්සින් ඇවිල හප්පගෙන යන්නත් පුළුවන්. මේ ජීවිතයේ ගෙවෙන හැම දවසක්ම හැමරයක් දවාලක්ම මරණින් බේරි අපි මරණයට ලංවෙවී යනවා ඉස්සරහට. එනිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න. වීරියවන්ත කෙනා වෙන්න තියෙන සියලු විපත් වීරියෙන් යටපත් කරලා වලක්වගෙන කුසල් වඩාගෙන ජයගන්න. පිංහතුනේ අපේ බෝසතාණන් වහන්සේගේ බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. උන්වහන්සේ එක කාලයක බොහෝ කාලෙකට පෙර පාරමී පුරාගෙනන කාලේ උන්වහන්සේක රාජ්‍යක රජකං කරන රජ කෙනෙ. ඒ අසලම යාබද රාජ්‍යක තවත් රජ කෙනෙක් රාජ්‍ය කර. ඒ රජ්ජුරු බොහොම බලකාමෙන් යුක්ත දුෂ්ට රජය. මේ රාජ්‍ය දෙක මැදින් ගලාගෙන යනවා ගංගාවක්. මේ ගඟ මැද්දි දූපතක තාපසයන් වහන්සේ නමක් වැඩ සිටියා. උදට හිත වඩපු භාවනා කරපු යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් ලබපු තාපසේකේ කාලේ. මේ තාපසයන් වහන්සේට අනාගතයේ දකින්න පුළුවන් හැකියාව තිබ තාපසේ. මිනිස්සු වගේම රජවරු මේ රාජ්‍ය දෙකේ රජවරු පවා මේ තාපසයන් වහන්සේගෙන් තමයි අවවාද අනුශාසනා ගන්න ගිහි වන්දනා කරන්නේ ආශිර්වාද ලබන්න. ඔය අතර යාබද රාජ්‍ය රජ්ජුරුවෝ දවසක් කල්පනා කරා අනෙක් රාජ්‍ය අපේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න ඕන කියලා හිතුව. හිතල සේනාව සංවිධානය කරලා සන්දේශයක් කැරිය දූතයෙක් අතේ අසවල් දවසේ මම සැලසුම් කරන ඔබේ රාජ්‍ය ආක්‍රමණය කරන්න. යුද්ධකට සූදානන් වෙන්න කියලා කලින් පණවිඩේ ඇරිය. එතකොට අපිට පේනවා ඉස්සර යුද්ධයක් කරත් හිටි ගමන් ප්‍රහාර එල්ල කරන්නේ. ඒවැ යම් රජවරු අතරත් යම් කිසි යුද්ධයක ආචාර ධර්ම කියල දෙයක් තිබිලා තියෙනවා. කලින් දැනුම් දෙනවා. මෙන්න මේ කාලෙ මං යුද්ධයක් සිදු කරනවා ඒකට සූදානන් වෙන්න. මම සූදානන් වෙනවා කියලා පණවිඩයක් ඇරිය. අපේ බෝසතාණන් වහන්සේට මේ පණවිඩේ ලැබුණ උන්වහන්සේ යුද්ධයට කැමති කෙනෙක් නෙමේ. මෛත්‍රිය වඩන කෙනෙක් සසරේ. මෛත්‍රිය පාරමිතාවක් උපපාරමිතාවක් හැටියට සසර වඩනවා. ගුණධර්ම වඩනවා. අතහැරීම පුරුදු කරනවා වීරිය වඩනවා. නමුත් රජ කෙනෙක් හැටියට තමන්ගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුණත් තමන්ගේ රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනකොට තමන්ගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද්ධයක් කරන්න සිද්ධ වෙන. බෝසතාණන් වහන්සේට එදා අකමැත්තෙන් වුණත් මේ යුද්ධයට සූදානන් වෙන්න වුණා. මේ පණවිඩ එවන්න කලින් අර අනෙක් රාජ්‍ය රජ්ජුරුවෝ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න ගිය. ගිහිල්ල කිව්ව තාපසයන් වහන්ස පුද පූජාවල් දීලා වැඳල කිව්වා මගේ අදහසත් තියෙනවා යාබද රාජ්‍ය ආක්‍රමණය කරන්න. මං මෙන්න මේ කාලි යුද්ධයක් සැලසුම් කරනවා. මේ යුද්ධෙන් මන් දිනයිද පරදීද කියලා ඇහුව. තාපසයන් වහන්සේ කාගෙවත් පැත්තක් ගන්න පක්ෂපාතීත්වයක් දක්වන කෙනෙක් නෙමෙයි. මේ තාපසය භාවනා කරලා අනාගතයේ දිහා තමන් දකින දේ බැලුවා. යුද්ධ දිහා බලල කිව්වා රජතුමනී ඔබ දිනනවා. ඔබේ සේනාව බොහොම බලවත්. ඒ නිසා මේ යුද්ධෙන් ඔබ දිනනවා කියව. ඒ තමන් දැකපුදේ වෙන්න තිබ්බදේ. ඒ නිසා බොහොම සතුටෙන් ගිහිල සේනා සංවිධානය කළ යුද ප්‍රකාශ කරලා සන්දේශය ඇරී. ද මේක ලැබුණට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ මේ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න මේ දූපතට පැමිණිය. ඇවිල්ල බෝසතාණන් වහන්සේ මේ තාපසයන් වහන්සේට වන්දනා කරලා ගෞරව දක්වල පුද පූජාවල් පිළිගන්නල ඇහුවා
කියා හිටියා තාපසයන් වහන්ස යාබද රාජ්‍ය රජ්ජුරෝ මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. මම යුද්ධයට කැමතිනේ, නමුත් අකමැත්තෙන් වුණත් මගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මටත් මේ යුද්ධයට සූදානන් වෙන්න වෙනවා. මේ යුද්ධෙන් මම දිනයිද පරදීද කියලා ඇහුවා. තාපසයන් වහන්සේ භාවනා කරලා බලලා තමන් දකින පේන දේ වෙන්න තියෙන දේ කිව්වා රජතුමනි ඔබ පරදිනවා කියව. ඒක තමයි වෙන්න නියමිතදේ. දැන් ඔබ හිතන්න දැම් මේ කීවේ කාටද අපේ බෝසතාණන් වහන්සේටයි මේ තාපසයන් වහන්සේ කිවී රජතුමනි ඔබ පරදිනවා. දැන් හිතන්න වෙන කෙනෙක් නක් අනාගතයේ දකින තාපසේ මේ තාපසයන් වහන්සේ අනාගතය වෙනදේ හරියටම දකින. එහෙම බොහොම බල සම්පන්න සිල්වත් ගුණුවත් අනාගතයේ පේන තාපසයෙක් අනාගතය දිහා බලලා තමන් අදහාගෙන ඉන්න කෙනා කියනකොට මේ යුද්ධෙන් ඔබ පරදිනවා කියල වෙන කෙනෙක් නම් මානසික වැටෙනවා නේද. අපේ බෝසතාණන් වහන්සේ ඒ වෙලාවෙ කල්පනා කරා තාපසයන් වහන්සේකින් ඇහුව තාපසයන් වහන්ස ඔබ අනාගතයේ දකින කෙනෙක්. ඔය යුද්ධෙ සිදුවෙන ආකාරයේ අනාගතයට ගිහිල ඔබට බලන්න පුළුවන්. තාපසයන් වහන්ස මම පරදින්නේ කොයි වෙලාවෙද කොයි මොහොතෙද අනෙක් රජ්ජුරෝ දිනන්නේ කොයි විදිහටද කියලා ඔබ භාවනාවෙන් බලලා මට චුට්ටක් කියන්න කියව. තාපසයන් වහන්සේ භාවනා කරලා බලලා තමන් දිවසින් දකිනදේ අපේ බෝසතාණන් වහන්සේට කිව්වා. රජතුමනි ඔබ දෙදෙන අතර අසවල් දවස මේ විදිහට යුද්ධ ආරම්භ වෙනවා. මෙන්න මේ විදිහට යුද්ධ සිදුවෙනවා. ඔය යුද්ධෙ තීරණාත්මක මොහොතක් එනවා. ඒ තීරණාත්මක මොහොතේ ඔබ දෙදෙන අතර මේ විදිහට යුද්ධෙදී ඔබේ සතුරු රජ්ජුරුවන්ගේ අනික් රජ්ජුරුවන්ගේ සේනාව බොහොම බලවත්ව ඔබේ සේනාව පරාජයට පත් කරන වෙලාවක් එනවා. ඒ වෙලාවෙ අපේ බෝසතාණන් වහන්සේ අහනවා තාපසතුමනි මේ යුද්ධෙදී අපිට නොපෙනෙන දේවල් දෙවියන් අතරත් මේකට සම්බන්ධයක් තියෙනවද. අන්න එතකොට තාපසයන් වහන්සේ කියනවා රජතුමනි ඔබ දෙදෙනාගේම ඉෂ්ට දේවතාවරු දිවිය පිරිස අහසේ මේ වගේම යුද්ධයක් කෙරෙනවා. ඔබේ ඉෂ්ට දේවතාව සුදු උෂභයෙක් වගේ වෙස් වලාගෙන අහස යුද්ධ කරනවා. අනෙක් රජ්ජුරුවන්ගේ ඉෂ්ට දේවතාව කළු උෂභයෙක් වගේ වෙස් වලාගෙන අහස යුද්ධ කරන. මනුස්ස ලෝකෙ මේ යුද්ධය ඇතිවෙනකොටම ඒ අයට හිතයිශී දේවතාවරු අහස යුද්ධ කරනවා ඒ වගේ එක පේන්නේ මනුස්සයන්ට. හැබැයි මේ දෙන්නගේ ඉෂ්ට දේවතාවරු දෙන්න අහසේ සටන් කරනවා. ඒ වෙලාවේ ඔබේ ඉෂ්ට දේවතාව පරදිනකොට ඔබ ඇතුළු ඔබේ සේනාව පරදිනවා කියව. අපේ බෝසතාණන් වහන්සේ බොහෝම බුද්ධිමත් කොච්චර ඥානවන්තද. තාපසයන් වහන්සේගෙන් අහනවා තාපසයන් වහන්ස මේ යුද්ධෙ සිද්ධ වෙන තීරණාත්මක මොහොතේ මේ අහසේ දෙවිවරු අතර සිද්ධ වෙන මේ යුද්ධේ මේ ඉෂ්ට දේවතාවරු අතර අහසේ සිද්ධ වෙන යුද්ධේ කාටවත් පේනවද. මනුස්ස ලෝක කවුරුත් ඒක දකිනවද කියලැහු. ඒ වෙලාවෙ තාපසයන් වහන්සේ බලල කිව්වා රජතුමනි සාමාන්‍යයේ සේම්පතියන්ටවත් සාමාන්‍ය සේනාව කාටවත් ඒක පේන්නේ. හැබැයි යුද්ධ තීරණාත්මක වෙලාවෙදී. අහස දිහා බැලුවොත් ඔබට ඊළඟට ඔබේ ප්‍රධාන සෙම්පතියට ඔය දෙන්නට අහසිත් මේක දකින්න පුළුවන්. හැබැයි ඒක දකින්න පුළුවන් යුද්ධ තීරණාත්මක වෙලාවේ තමන් පරදින්න යන වෙලාවේ අහස දිහා බලපුවාම අහසි පෙනෙයි කළු උෂභයකුයි සුදු උෂභයකුයි අහසේ යුද්ධ කරගන්න. ඒ සුදු උෂභයක් යන ඔබේ ඉෂ්ට දේවතාව. ඔහු පරදින්න යනකොට අහස දිහා බලනකොට ඔබට ඒකත් පෙනේ කියව. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවෙ කිව්වා මම දිනනවා කියව. මම ඒ කාන්තෙන් මේ යුද්ධ දිනනවා කියව. දිනනවා කියලා තාපසයන් වහන්සේට බොහෝම සතුටෙන් කිව්වා. තාපසයන් වහන්සේට ස්තුති කරා මේ කාරණ අනාගතය වෙන දේවල් දිවසීම් බලල කීවට. අපේ බෝසතාණන් වහන්සේ ආපහු ගියා
තමන්ගේ සෙම්පතිය ඇතුළු පිරිසට ගිහිල්ලා යුද්ධයට සූදානම් වුණා. මේ යුද්ධයට සූදානන් වෙලා නියමිත දවස යුද්ධ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ ඊතලයක් හදාගත්තා. දියමන්ති තුඩක් යොදපු ඊතලයක් සකස් කරගත්තා. මේ ඊතලේ තුඩේ තියෙන දියමන්තිය. මේ ඊතලේ වෙනම අරන්තියා ගත්තා. තියාගෙන තමන්ගේ ප්‍රධාන සෙම්පතියට කිව සෙම්පතිය මේ යුද්ධේ හෙට දවසද යුද්ධ දවස කිව හෙට යුද්ධේ මෙන්න මේ අසවල් වෙලාවට ආරම්භ වෙනවා. මේ යුද්ධෙදි මෙන්න මේ විදිහට යුද්ධ සිද්ධ වෙන්න. තාපසයන් වහන්සේ දැකලා මෙන්න මේ විදිහට කාරණය මට පැහැදිලි කර. මේ යුද්ධෙදී අපේ සේනාව පැරදීගෙන එනකොට තීරණාත්මක වෙලාවේ ඔබ අහස දිහා බලන්න. දැන් අහස දිහා බලන්න පුළුවන් වෙලාවක් නෙමේ යුද්ධ තීරණාත්මක වෙලාවේ අවිආයුධවලින් යුද්ධ කරගන්නකොට සේනාවත් එක්ක හැබැයි ඒ අතරි ඔබ අහස දිහා බලන්න කිව. ඒ බලනකොට ඔබට පෙනේ කළු උෂභයකුයි සුදු උෂභයකුයි අහසේ පොරකණව යුද්ධ කරගන්න මේ දෙන්න අහසේ. ඒක දකින්නකොටම ඔබ මාව දැනුවත් කරන්න කිය ඔබ මා අසලින් ඉන්න කියව යුද්ධ පිරි සේනාවත් එක්ක. ඔබේ සැනින් මාව දැනුවත් කරන්න කියව. හොඳයි කියලා දැයි යුද්ධ ගියා යුද්ධ ආරම්භ වුණා අර විදිහටම තීරණාත්මක විදිහට මේ යුද පෙරමුණ දෙක අතර බොහෝ විශාල යුද්ධයක් ඇති වෙලා ඒ යුද්ධ තීරණාත්මක වෙලාවෙ තමන්ගේ සේනාව පැරදීගෙන ආපස්සට එනකොට බෝසතාණන් වහන්සේගේ සේනාව පරදින්න මෙනකොට සෙම්පති අහස දිහා බැලු. බලනකොට දැක්ක අහසේ විශාල කළු උෂභයෙක් සුදු උෂභයෙක් අහසේ යුද්ධ කරගන්න. සුදු උෂභයාට කළු උෂභයා බොහොම ශක්තිමත් විදිහට පහර දෙනවා. සුදු උෂභයා පරදින්නේ නවා. ඒ වෙලාවේ සෙම්පති අපේ බෝසතාණන් වහන්සේට දැනු දුන්නා රජතුමනි අහස දිහා බලන්න කිව අන්න අර කාරණය පේනවා කිව අහසේ. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ දැඩි අධිෂ්ඨානයක් අරගෙන දියමන්ති තුඩයුදපු ඊතලය අරගෙන අහස්සට අර කලූෂභය ඉලක්ක කරලා හරියටම අහසේ කලූෂභයට විද්දා. ඒ ඊතලේ වැදුනා කලූෂභයා එහි මැදගෙන වැටුනා සුදූෂභය බලවත් වෙලා කලූෂභය වහසි පැරැද්දුව. මේ සිදුවීම වෙනවත් එක්කම නොසිතන විදිහට මේ රජ්ජුරුවන්ගේ සේනාව ශක්තිමත්ව ආයි නැගී සිටියා අරට අනිත් විරුද්ධ රජ්ජුරුවන්ගේ සේනාව එහෙම පරාජී වෙලා ආපස්සට පස්සෙන් පස්සට පැරදීගෙන පසු බෑගෙන ගිහිල්ල ඔවුන් පැරදුන. අපේ බෝසතාණන් වහන්සේ යුද්ධ ජයගත්තා. එදකොට මෙන්න මේක ජාතක පොත් වහන්සේගේ මේ ඉතිහාසයන සිදුවීම. එතකොට බලන්න වෙන්න තිබ්බදේ තමයි අර තාපසයන් වහන්සේ බලල කියපුදේ. ඔහු අනාගතයේ පේන හිත දියුණු කරපු තාපසේ ඒක තමයි වෙන්න තිබ්බදේ. හැබැයි වෙන්න තිබ්බදේ නුවණැති වීරියවන්ත ප්‍රඥාවන්ත බෝසතාණන් වහන්සේ එක වෙනස් කර. ඒ නිසා පින්වතුනි වීරියවන්ත කෙනෙකුට වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මේ කාරණය මං ඔබට ගත්තේ අපි දන්නවා සමහර අය කොහෙන් හරි එක්කෝ කේන්දරයක් බලල වෙන්න පුළුවන් කවුරු හරි කියපු දෙයක් වෙන්න පුළුවන් අනාවැකි කියපු දෙයක් වෙන්න පුළුවන් සමහරු කරදර විපත් එනකොට හැම්ම තැනම දුවනවන් දේවාල ගාන දුවනවා කේන්දරය උත්සගෙන දුවනවා එක තැනකින් දෙතනකින් නෙමේ කවුරු හරිකින අන්න අතන හොඳයි එතන්ට දුවනවා අන්න අතන අනේ හරියට හොඳටම කියන බලාගෙන හිටියවක් එතටත් දුවනවා. මේ වගේ හතරාතේ දුවනවා. එතකොට එහෙන් කවරු හරිකෙන මෙන්න මෙහෙමවාට කරදර වෙන්න තියෙනවා ඉස්සරහට මෙන්න මෙහෙම විපත් වෙන්න තියෙනවා මෙහෙම මාරකයක් තියෙනවා. කියපු ගමන් ඒක පිළිගන්නවා දැන් ඒක වෙන්න කලින් හිත හදාගන්නවා ඉවරයිද වැඩක් නෑ. ඔන්න දැන් කරදර ගොඩක් වෙන්න තියෙනවා. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් ධර්මය බුදුරජාණන් වහන්සේ පෙන්නන්න. වෙන්න තියෙන දේවල් වෙනස් කරගෙන අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන වීරියෙන් ජයගන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ. ඔය වගේ විද්‍යාවන්
ජෝතිසය වේවා යම් ඕනම දෙයක් මේ ලෝකයේ කාලෙන් කාලෙට නොයෙක් විදිහේ ශාස්ත්‍ර තිබිලා තියෙනවා. දැන් ඔබ හිතන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ උපදිනකොට නම් තියෙන බමුණෝ 108 දෙනෙක් ගෙන්නවා නම් තියෙන දවසේ. ඒ අතරේ බමුණෝ අංග ලක්ෂණ ශාස්ත්‍රය ගැන ඒ කාල තිබිල තින එක ශාස්ත්‍ර අංග ලක්ෂණ ශාස්ත්‍රය මහා පුරුෂ ලක්ෂණ මේ අංග ලක්ෂණ පරීක්ෂා කරලා ඇගිලි දෙකක් උස්සල කිව මේ කෙනානං ඒ කාන්තේ ගිහි ජීවිතයේ රැඳුණු සක්විති රජෙක් වෙනවා. හැබැයි බැරිවෙලාවත් ගිහි ජීවිතය අතහැරියොත් ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වයට පත්වෙනවා. දැ මේ බොරුද ඒ තමයි අංග ලක්ෂණ ශාස්ත්‍රයට අනුව ඔහු ගැන කියපු අනාවැකි අනාගතය ගැන. ඒ අතර කොන්නඥ කියන කෙනා මේ අංග ලක්ෂණ ශාස්ත්‍රයේ පරතරට ඊටත් වඩා ඉතාම සියුම් දේවල් හොඳින් ග්‍රහණය කරගත්ත කෙනෙ. ඔහු උඩින් පල්ලෙන් බල ඇගිලි දෙකක් කිස්සුවේ නෑ. හොඳට බැලුවා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිල්ලා තියෙන කොයි විදිහටද. පුංචි බෝසතාණන් වහන්සේගේ දක්ෂිනාරුතව කරකැවිච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ කෙලවර ඉහලට හිටින විදිහට නතර වෙලාතිය. එක ඇගිල්ලක් උස්සල කිව්වා මේ කෙනා ඒ කාන්තෙන් ගිහි ජීවිතය අතහරිනවා. ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා. ඊළඟට ඔබ හිතන්න ඊටත් කලින් අසිත තාපසයන් වහන්සේ ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ඉපදුනාට පස්සේ වන්දනා කරා මහා පුරුෂ ලක්ෂණ දිහා බැලුව බලල මේ කෙනා ඒ කාන්තෙල් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන කෙනෙක් මේ තාපසයන් වහන්සේ වන්දනා කරා. එහෙනම් අපිට පේනවා ඒ කාලෙත් අංග ලක්ෂණ ශාස්ත්‍රයෙන් වේවා යම් කිසි අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන් අයි හිටිය. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වංගීස කියල ස්වාමීන් වහන්සේ නමක් ගැන තියෙනවා. උන්වහන්සේ යම් කිසි මන්තරයක් දැනගෙන හිටිය කියනවා. එකන් පැවිදි වෙන්න කලින් උන්වහන්සේ ළඟ තිබිලා තියෙනවා ඒ කාල පැවිදි වෙන්න කලින් ගිහි කාලේ මන්තරයක් තිබිලා තිනේ මන්තරය කියලා මිනිඔලුවකට තට්ටු කරනවා. තට්ටු කරාට පස්සේ ඔහු ඉපදිච්ච තැන හරියට කියන්න පුළුවන්. මිනිස්සු මැරිච්චායගේ මිනිඔලු අරගෙනනවා මේ කෙනා ළඟට ඇවිල්ලකිනවානේ මේ අපේ මැරිච්ච තාත්ත අපේ මැරිච්ච සීයගේ හිස්කබල අනයා කොහෙද ඉපදිලායින් ඔහු ඒ මන්තරය කියලා ඒකට තට්ටු කරලා කියනවා මේකෙන අසවල් තැන ඉපදිලායි. එතකොට ඒ කාලේ ඔහුට තිබිච්ච මොනවාහරි මන්තරයකින් එක ශාස්ත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ළඟටත් ඔහු ඇවිල්ලා කියනවා ස්වාමීනි මට මේ විදිහට ඕන කෙනෙක් මැරුණට පස්සේ ඉපදිච්ච තැන කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔහුගේ දක්ෂතාවේ ප්‍රදර්ශනය කරනවා. ඔහු මිනිඔලු අර කීපයකට හිස්කබල් කීපයකට ඔහු අර මන්තරී කියලා තට්ටු කරලා කියනවා මෙ ආසවල් තැන ඉපදිලා මේ ආසවල් තැන ඉපදිලා බුදුරජාණන් වහන්සේ මන්තර ඕන්නෑ උන්වහන්සේ දිවසින් දකිනවා උන්වහන්සේ තින චුතූපාත ඥානය කෙනෙක් මැරුණට පස්සේ උපදින ආකාරය දකින නුවන බුදුරජාණන් වහන්සේ චුතූප පාත ඥානයෙන් දකිනවා ඔහු කියන එක ඇත්ත. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ චුතූපාත ඥානයෙන් දකිනතේ අර පුද්ගලයා මන්තරයකින් අර හිස්කබලකට තට්ටුවක් දාල හෝ කියනවා. බුදුරජාණන් වහන්සේ තවත් හිස්කබල ගෙන්නල දුන්නා මෙන්න මේකෙන ඉපදිච්ච තැන පුළුවන්නම් කියන්න. දැන් ඔහු අර මන්තරය කියලා තට්ටු කරා නෑ කියාගන්න බෑ. ස්වාමිනී මං ආයුත්සාහ කරන්නම් කියලා තව පාරක් මන්තරය කියලා තට්ටු කරලා බැලුවා මන්තරී වැඩ කරන්නේ. තවත් සැරයක් උත්සාහ කරා හරියන්නේ. සාමීනී උබවහන්සේ ඉදිරියේ කවදාවත් මගේ ශාස්ත්‍රයේ කිසිම තැනක මෙහෙම වෙලා නෑ. නමුත් මේ හිස් කබල නං මේ කෙන ඉපදිච්ච තැන මට කියාගන්න බෑ කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පුද්ගලයා ඉපදිලා නෑ පිරිනිවන් පාල මේ පිරිනිවන් පාපු මහරහතන් වහන්සේ නමකගේ මේ හිස් කබල. එතකොට බලන්න
අර පුද්ගලයාගේ ශාස්ත්‍රයේ හරි ඔහුට කියාගන්න බැරි වුණා. මොක දේ කෙනා ඉපදිලාන්නේ. හැබැයි ඔහු ඇහවා අනේ ස්වාමීනී ඉපදින්නේ නැති ක්‍රමයක් ආයමත් උපදින්න නැති ක්‍රමයක් ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ක්‍රමේ තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුළයි. ඒ ධර්මයට පැමිණෙන්න. අර පුද්ගලයා අර සියල්ල අතහැරලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ හිස් කබල් වලට තට්ටු කර කර ශාස්ත්‍ර කියකී හිටියේ නෑ. සීල සමාධි ප්‍රඥා වැඩුවා භාවනා කරා නිවන් අවබෝධ කරගත්තා ඉපදීමෙන් මිදෙන මාර්ගය හොයා ගත්තා. මේ බුද්ධ ශාසනී වැඩ හිටිය රහතන් වහන්සේ නම. එතකොට අපිට පේනවා ඒ අතීතෙ පවා බුදු හාමුදුරුව වැඩ හිටිය කාලෙ පවා. එවැනි ශිල්ප ශාස්ත්‍ර තිබිලා තියෙන අනාගතය ගැන මැරිච්ච කෙනෙක්කු ඉපදිච්ච තැන හොයන ඒවා ඊළඟට බලන්නර මාගන්දයාගේ අම්ම තාත්ත දෙන්න. අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ වැඩම කරනකොට සිරිපතුල් සටහන් සාමාන්‍යින් බුදුරජාණන් වහන්සේ නමක් වඩිනකොට සිරිපා සටහන් පොළොවේ පිහිටන් නැමැකිලෑන. ඒ ආශ්චර්ය මධ්‍යයක්. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මේ ඔබ මම අපි කාගෙත් යටිපතුලක් වගේ නෙමේ. දැන් අපි යටිපතුලක් පොළොවේ තිබ්බහම මුළු පොලෝම ස්පර්ස වෙන්න ෑනේ. ඊළඟට අපි අඩිය තියෙනකොට කොච්චර ගල් තැලුම් ඇති වෙලා ඇති උල් කෑලි යනෙනවා කටු ඇනිල ඇති ඔබට. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සමයි සුප්පතිට්ටිත පාද සමානයි. උන්වහන්සේගේ සිරිපතුල මුළු පොලෝම ස්පර්ස වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ දහසක් නිම්වලලුවලින් යුතු චක්‍ර ලක්ෂණ පිහිටලා තියෙනවා. මංගල ලකුණු පිහිටලා තියෙනවා. ඒ උතුම් සම්බුදු සිරිපතුල පොළොවට ලංකරනකොටම පොළොවේ තියෙන උස්තැන් යටට යන. වලවල් උඩට මතු වෙනවා. කුණුරොඩු කැටකැබලි උල් කැබලි කටු හුළඟෙන් විසිරිලා ගියා වගේ සිරිපතුල තියෙන තැනින් විසිරිලා සිරිපතුල තබන තැන පමණක් පිරිසිදු භාවයට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුලක් මහපොලෝ පිළිගන්නේ විදිහට. හැබැයි බුදුරජාණන් වහන්සේ ආයමත් ඉදිරියට වඩිනකොට ඒ සිරිපතුල පොළොවෙන් ඔසවනවා සමගම පෙර තිබූ විදිහටම ආයම සකස් වෙනවා. අර උඩට මතු වෙලාපු තැන් ආයමත් කලින් තිබ්බ විදිහට යටට යනවා. කටු කුණුරොඩු ආයමත් එතනට කලින් තිබිච්ච විදිහට ඇවිල්ල සිරිපා සටහන මැකෙනවා. ඒකට එක හේතුවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා මේ මහපොලෝ මත ඇවිදගෙන යන අපා දෙපා සිව්පා බොහෝ පා ඇති සත්වයන්ගේ කෙලෙස් සහිත සතුන්ගේ පා සටහන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් නොපෑගේවායේ සත්වයන්ට ඒ අය ගැන අනුකම්පාවෙන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පවා වන්දනා කළ යුතු පූජනීය දෙයක්. පාරිභෝගික ධාතුන් වහන්සේලා හැටියට පාරිභෝගික පරිහරණය කරපු බුදුහාමුදුරන්ගේ සිරිපා සටහන් අපි වන්දනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ යම් තැනක යම් පුද්ගලයකුට යම් කෙනෙකුට නිවන් අවබෝධයට ධර්මාවබෝධයට ඒ කෙනා යොමු කරගන්න අවශ්‍ය වුණහම සුළු මොහොතක් හෝ සිරිපා සටහන පොළොවේ නොමැකී පවතීවා කියලා අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරන. අන්නේ විදිහට තමයි එදා මාගන්දියාගේ අම්ම තාත්ත දෙන්න තමන්ගේ දුවට සුදුසු ස්වාමියෙක් හොය හොයා දෙන්න ඇවිදගෙන යනකොට බෝසතාණන් අපේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා මාගන්දියාගේ අම්ම තාත්ත දෙන්න සෝවාන් වෙන්න පින තියෙන දෙන්නේ. සසර පින් තියෙනවා. මේ දෙන්න ධර්මාවබෝධයට යොමු කරගන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් පොළොවේ ටික වෙලාවක් නොමැකී පවතින අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරලා ඒ පා සටහන් අවසන් වෙන තැන උන්වහන්සේ ගහක් යට විවේකීව සමාපත්තියෙන් වැඩ හිටිය. අර මාගන්දියාගේ අම්ම තාත්ත ඇවිදගෙන යනකොට මේ පියවර සටහන් දැක්ක. පා සටහන් පොළොවේ පිහිටලා තියෙන පා සටහන් ඔස්සේ දැක්ක ගමන් මේ බලන්න මේ පා සටහන්
මේ නම් සාමාන්‍ය කෙනෙක් ගෙනෙවෙයි. මහා ශේෂ්ඨ පුරුෂයගේ මහා පින්වන්තයකි. මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත කෙනෙකුගේ පා සටහන් මේ. අනේ අපේ දුවට මේ වගේ පින්වන්තෙක් හොයාගන්න පුළුවන්න. අපි යන් ඒ උත්තමයන් වහන්සේගේ පා සටහන් ඔස්සේ කියලා. ඒ පා සටහන් බලාගෙන ඒ පා සටහන් වලින් පියවරෙන් පියවර බලාගෙන ඉදිරියට යනකොට පා සටහන් අවසන් වෙන තැන ගහක් යට අපේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා. ඒ වෙලා මේ අය දන්නේ නෑ මේ තැන් බලන්න හැබැයි ඒ අයි දැනගෙන හිටියා අංගලක්ෂණ ශාස්ත්‍රයේ. අර පා සටහන් ඔස්සේ පියවර සටහන ඔස්සේ හරියටම කිව්වා මේ කෙනා මහා පින්වන්තේ මහා ශේෂ්ඨ පුරුසේ. හැබැයි බුදු කෙනෙක් කියලා අඳුන ගත්තේ නෑ. ඒ නිසයි ගිහිල්ලා උන්වහන්සේට කිව්වා ඔබ මහා පින්වන්ත මහා ශේෂ්ඨ පුරුසේක්නේ. ඔබ ඇයි මේ කසාවත් දරාගෙන ඔබ මෙහෙම ඉන්නේ. අපිට ලස්සන දුවෙක් ඉන්නවා. අපිට මේ තරන් දේපල තියෙනවා. ඕ අතහැරලා එන්න අපේ දුව විවාහ කරගන්න. අන්න එතනති බුදුරජාණන් වහන්සේ වදාලා දෙතිස් කුණුප කොටස්වලින් යුක්ත අසූචි පිරිච්ච කලයක් බඳු මේ කුණු ශරීරයක් පාදයෙන්වත් ඉස්පර්ස කරන්න කැමති නෑ කිව. මෙන්න මේ වචනයට අර අම්ම තාත්ත දෙන්නගේ ඇස් සැරුණ. ස්වාමීනි මේ කය ගැන ඒ තරම් අවබෝධයක්. අනේ අපිට ඒ ධර්මය කියල දෙන්න. බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා. ඒ බණහලා මාගන්දයාගේ අම්ම තාත්ත දෙන්නම් ධර්මය අවබෝධ කර. හැබැයි තමන්ගේ කයට තමන්ගේ රූපයට තමන්ගේ ශරීරයට ගරහා කලා කියල මාගන්දය පස්සේ වෛර බැඳ මේ ආරච්චියට. බලන්න එතනති බුදුරජාණන් වහන්සේ අය යොමු කරගත්තේ. ඒ පා සටහන් පියවර සටහන් ඔස්සේ. එතකොට ඒ කාලි බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාල මීට අවුරුදු 2500 ගානකට පෙර ඔය වගේ අංග ලක්ෂණ ශාස්ත්‍රය එක එක නොයෙක් තිරස්චීන විද්‍යාවන් හැටියට හරි එක එක හැකියාවත් තිබිච්ච දේවල් ලෝකෙ තිබිලා තියෙනවා. හැබැයි ඒව නිවනට උපකාර වෙන දේවල් නෙමේ. ඒවැගේ යම් කිසි අනාගතය ගැන කියලා තියෙනවා වෙන්න තියෙන දේවල් ගැන කියලා තියෙනවා. හැබැයි ඒ ඔස්සේ නිවන් දකින මාර්ගයක් නෑ. නිවන් දකින මාර්ගයේ තියෙන්නේ ආර්යෂ්ඨායික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ළඟයි. ඒ කායනු අයම් භික්කවේ මංගෝ. මහනින එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය මේ කෙලෙස් සහිත සත්‍යයන්ගේ හිත් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවාන සමතික්කමයි සෝක වැලපීම්වලින් නිදහස් වෙන්න. දුක්ක දෝමනස්හානං අත්හංගමයි කායික මානසික දුක්දොම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්භානස්ස සච්චි කිරියයි නිවන සාක්ෂාත් කරගන්න එක මාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ නිවන් මග යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය වඩාගෙන සිහිය දියුණු කරගෙන මේ යන නිවන් මග. ඒ නිසා පිංහතුනී මේ බුද්ධ ශාසනය තුළ වීරියවන්ත කෙනාට වෙන්න තියෙනදේ වලක්වන්න පුළුවන්. මාරක ජයගන්න පුළුවන්. ඔය කියන අපල උපට්ටෝ වෙන්න තියෙන දේවල් ඔක්කොම අනි පැත්ත හරෝගෙන කුසලේ බලවත් කරගෙන ජයගන්න මාර්ගම බුද්ධ ශාසනය තුළ බුදු හාදුරු පෙන්න්න. ඒ නිසා ඔබේ අනාගතය ගැන කවුරු මොන විදිහට මෙන්න මෙහෙම වෙන්න තියෙනවා මෙහෙම වෙන්න තින ඉස්සරාට මෙහෙම වෙන්න තියෙනවා. ඒක දැනගන්න. හැබැයි ඒක දැනගත්තට පස්සේ මානසික වැටෙන් එපා වීරිය වඩන්න කුසල් බලවත් කරන්න. කුසල් බලවත් වෙනකොට අකුසල් යට පත්වෙනවා. ඒ නිසා මේ හිත දියුණු කරගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තරන් ධනාත්මකව හිතන්න. බුදුරජාණන් වහන්සේ දවසක් භික්‍ෂූන් වහන්සේලට දේශනා කරනම් මහනෙන මේ හිත මනාකොට දියුණු කරගත්තු. අර ඈතින් පේන හිමාල පරෝතය පවා චිත්ත බලයෙන් වෙන් කරන්න පුළුවන් කියනවා. ඒ තරම් මේ හිත දියුණු කරගත්තොත් ඒ චිත්ත ශක්තියේ තරම් බලවත්. ඒ නිසා මේ හිත තුළ තමාගේ හිත ඇතුළෙම තියෙන රාග දේශ මෝහාදී ක්ලේෂයන් ප්‍රහාණය කරගෙන මේ දුක ජයගන්නවා කියන එක වීරියවන්ත කෙනාට කරන්න පුළුවන්. මහනෙන වීරි අතහරින්න එපා වීරිය වඩන්න. අප්‍රමාදීවෙන්
බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචන ගැන හිතන්. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් අපිට දේශනා කරයේ. හන්දදාන භික්කවේ ආමන්තයයි මහණෙනි අවසාන වසයෙන් නුබල අමතනවා. වයදම්මා සංකාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදයන සම්පාධීත අප්‍රමාදීව කුසල් වඩන්. වීරිය අප්‍රමාදී භාවේ. අපි ධර්මය මේ වීරිය ගැන කතා කරනවා සතර සම්යක් ප්‍රධාන වීරිය ගැන. උපන්නාව අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. දැන් අපිට ඉපදිලා තියෙන අකුසල් තියෙනවා. ඒව ප්‍රහාණය කරන්න වීරිය ගන්න ඕනේ. නූපන් අකුසල් තියෙනවා ඒවා නූපදවල යටපත් කරලම දාන්න වීරිය ගන්නට ඕන. යම් මට්ටමින් හරි ඔබ උපදවාගත්ත පිනක් කුසලයක් තියෙනවනම් උපන්නාව කුසල් බලවත් කරන්න වීරිය ගන්න. ඒවා දියුණු කරන්න වීරිය ගන්න. නූපන් කුසල් උපදවාගන්න වීරිය කරන්න. ඔබේ ජීවිතය තුළ ඔබට තාම හරියට පන්සිල් ටික රැකගන්න බැයින. අන්න නූපන් කුසල් ඒ කුසල් උපදවගන්න කොහොම හරි දිවිහිමියෙන් පන්සිල් රකින්න උත්සාහ කරන්න. පෝයට උපෝසත සීලයක් සමාදන්වේ. ගෙදර බුදුන් අදින්න තුන් සූත්‍රය කියන්න. ඒ පිරිත් කියනකොට ඒව අර්ථ විමසන්න. පිංහතුනි රතන සූත්‍රයේ බුදුගුණ දහම්ගුණ සඟගුණ ඇතුළ සත්‍යයක් ක්‍රියාව. ඒ දේශනාවෙන් ආශිර්වාද විතරක්ම නෙමේ. බුදුගුණ සිහිකිරීමෙන් බුද්ධානුස්සතිය භාවනාව. ධර්මී ගුණ සිහිකිරීම ධම්මානුස්සතිය භාවනාව. සඟගුණ සිහිකිරීම සංගානුස්සතිය භාවනාව. ඊළඟට ඔබ හිතන්න කරණීමිත්ත සූත්‍රය අපි ගෙවල්වල කොච්චර කියනවද. ආච්චිල සීයලා කටපාඩමින් කියෝගෙන යනෝ බහල ඇති. හැබැයි සමහරු ගැහුව තාච්චි මොනවදෝගේ තියෙන්නේ කියලා ඔය කියපු සූත්‍රයේ ඔය පිරිත්තේ මොකක්ද තේරුම ඒක නම් දන්න ඇපුතේ කියයි. බොහෝ දෙනෙක් බුදුගුණ නමේ තේරුම දන්න ඇති බෞද්ධයෝ ඉන්නවා. කරණීමිත්ත සූත්‍රය පුරාම තියෙන්නේ ලෝක සත්‍යයාට මෛත්‍රිය වඩන හැටි. මනුස්්‍යයන්ට විතරක් නෙමේ සබ්බේ සත්තා සියලු සත්‍යයන්ට පෙනෙන නොපෙනෙන අහසේ පොළොවේ ජලයේ සිටින උද්දං අදෝච තිරියංච උඩ යට හාත් පසමේ සෑම දිසාවකම සියලු සත්‍යයන්ට සබ්බේ සත්තා බවන්ත සුකි තතයි සියලු සත්‍යයෝම සුවපත්තේවා කියලා මෛත්‍රියයි පතුරුවන්. දීගාවා දීර්ග ශරීර ඇති සත්‍යයෝ. මහන්තාවා මහත ශරීර ඇති සත්‍යයෝ. මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්‍යයෝ. රස්ස කුඩා සත්තු. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු. දිට්ඨාවායේ අද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු. ඒ සෑම සතෙක්ම සබ්බේ සත්තා බවන්ත සුකි තත්වා. ඒ සියලුම සත්වයන්ට මෛත්‍රී වඩන. භාවනාවල් හිත වැඩෙන කුසල් වැඩෙන පිනාතර අග්‍රම පින මෛත්‍රිය. ඒ නිසා පිංහතුනේ නෝපන් කුසල් උපදවන්න. ඔබේ තියෙන කරදර අපල උපද්‍රව වෙන්න තියෙන දේවල් විපත් ඔය ඔක්කොම යටපත් කරගන්න පුළුවන් කුසල් බලවත් කිරීම. මෛත්‍රිය වඩන් හොදට පන්සිල් රකින්න. නිතර බුදුන් අදෙන් පිරිත් කියන්න. ඒ පිරිත්වල අර්ථ මෙනෙහි කරන්න. දවසකට බණක් දෙකක් අහන්න. ඒ ආන ධර්මය අර්ථ විමසන්න. තමන්ගේ ජීවිතයේ ඔන්න ඔය විදිහට කුසල් බලවත් කරමින් උපන්නාව කුසල් බලවත් කරමින් නෝපන් කුසල් උපදවනකොට අර අකුසල් උපන් අකුසල් නෝපන් අකුසල් නෝපදන විදිහටම යටපත් වෙලා යන උපන්නාව අකුසල් ප්‍රහාණය වෙලා යන කුසල් බලවත්වෙනවා. එතකොට අකුසල විපාක දෙන්න සූදානන් වෙච්ච අකුසල් පවා යටපත් වෙලා යනවා. කුසල් බලවත් වෙනකොට. ඒ නිසා කුසල් බලවත් කරලා අකුසල විපාක යටපත් කරගන්න පුළුවන්. පිංහතුනී වෙන්න තියෙන දේ වලක්ව ගන්න පුළුවන්. ඔබ අහල ඇති දීගායු කුමාරය ආයු වඩ්ඩන කුමාරය ගැන. ආයු වඩ්ඩන කුමාරය කියන්න පුංචි වයසෙ මාරකයක් තිබ්බා. ඒත් අනාගතයේ දකින තාපසේ තමන්ගේ ශාස්ත්‍රයට අනුව මේ ළමය පුංචි කාලෙම කිය මේ ළමය දවස් 7කින් මැරෙනවා. ඒ අම්ම තාත්ත දරුව වඩාගෙන අඩාගෙන දුවගෙනාව ජේතවනයට බුදුරජාණන් වහන්සේට මේ පුංචි පුතා වන්දනා කරා
බුදුරජාණන් වහන්සේත් ඒ කාරණය බුදු ඇසින් දැක්ක මේ දරුවට ආවිෂණය දවස් 7කින් මේ දරුවා යක්ෂයෙක් ගොදුරු කරගන්න. ඒ තමයි වෙන්න තිබ්බදේ. මාරකයක් කියන ජීවිත අනතුරක් කර්ම විපාකයක් බලවත් වෙලා පුංචි වයසෙම දරුවගේ ජීවිතය නැතිවෙන්න තිබ්බා. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟ උත්තරී තියෙනවා. කර්ම විපාක ජයගන්න මග තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා දින 7ක් මේ දරුවා තියාගෙන පිරිත් කියන්න එක දිගට. පිරිත් මණ්ඩපයක් හදලා දරුව මැද තියාගෙන ස්වාමීන් වහන්සේලා වඩම්මලා ගමේ මිනිස්සුන්ගේ උදව් ඇතුව දින 7ක් පුරාම එක දිගට පිරිත් කිව්වා. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළ පිරිත් අවසන් කරලා දෙවියන්ට පින් දුන්නා. දරුවා වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීඝායුකෝ භවಂತಿ. එදා දරුවට නම තිබ්බා ආයු වඩ්ඩන කුමාරයා. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ දරුවා අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ මාරකේ ගෙවුණා කියලා. හැබැයි මේක පිරිත් කියලා කර්ම විපාකයේ මේ මැරෙන්න හිටපු දරුවෙක් යක්ෂයෙකුට ගොදුරු වෙන්න හිටපු දරුවෙක් බේරුණා කියලා අපි ඔය කතාව අහලා තියෙනවා. හැබැයි මේක කොහොමද වුනේ? ධර්මයේ තියෙනවා දින 7ක් පුරා පිරිත් කියනකොට දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා පිරිත් ඇහුවා. යොදුන් ගානක් දසදහසක් ලෝක ධාතුල දෙවිවරු අහසේ අතුරු සිදුරු නැතුව අහසේ පිරිලා පිරිත් අහනවා. අර යක්ෂයාට දරුවට ලං වෙන්න බැරි වුණා දවස් 7ක් යනකම්. ඒ මාර්ගයේ ගෙවිලා ගියා. ඒ දින කීපේ තමයි ඒ අමනුෂ්‍යයට දරුවා ගොදුරු කරගන්න තිබ්බ අවස්ථාව. ඒ අකුසල විපාකයේ ශක්තියගේ යටපත් වුණා, පින බලවත් වුණා. එතකොට අපිට පේනවා මේ විදිහට කෙනෙක්ගේ ජීවිතේ වෙන්න තියෙන විපත් කරදර වුණත් කුසල් බලවත් කරලා යටපත් කරලා ජය ගන්න පුළුවන්. ඒ නිසා මාර්ගවලට බය වෙන්න එපා, අපල උපද්‍රවවලට බය වෙන්න එපා. මේ ධර්මයේ තියෙන ධර්මයේ හැසිරෙන්න, හොඳට සිල් රකින්න, හොඳට පින් කරන්න, හොඳට බණ භාවනා කරන්න, මෛත්‍රිය වඩන්න, කුසල් බලවත් කරන්න, තමන්ගේ ජීවිතේ මෙලවත් ජයගෙන පරලොවත් ධර්මයේ වඩාගෙන සුගතිගාමීව නිවන කරා යන මාර්ගයට යා ගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා. නිවන් අවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම මේ දේශනාව ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින්, සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් පින්වතුනි, අද ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණ තමයි දායකත්වයේ දරන්නේ දේසි බුද්ධදාස සොහොයුරිය විසින් රත්නාවලී පෙරේරා සොයුරිය වෙත පිරිනමන උතුම් ධර්මදානමේ පින්කමක් හැටියටයි මේ ධර්මදානමේ පින්කම සිදු කරා. ධර්මශ්‍රවණය කිරීමට සහභාගි වන පිරිස රත්නාවලී පෙරේරා මෑණියන්, දේසි බුද්ධදාස මෑණියන්, සුභානි තේවහෙට්ටිගේ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාම, සුජීව තේවහෙට්ටිගේ පුතණුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් ආශිර්වාද කිරීමත් ප්‍රධාන අරමුණ තමයි වයස අවුරුදු 87ක් වන රත්නාවලී පෙරේරා මෑණියන්ට උතුම් ධර්මාවබෝධය, නිදුක් නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් මේ කල්යාණ මිත්‍ර පිරිස ඒ තමන්ට ආශිර්වාද පිණිස දානයන් අතර අග්‍රම දානය ධර්මදාන පින්කමක් තුළින් තමයි ආශිර්වාද කරන්නට යෙදුනේ. ඉතින් මුදලිගේ බුද්ධදාස මහත්මයා මිය පරලොව ගිය ටී ගුණදාස මහත්මයා ඇතුළු සංසාරගත සියලු ඥාතිය මේ පින් සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් එහෙමනම් රත්නාවලී පෙරේරා ඒ මෑණියන්ටත් පවුලේ හැම දෙනාටමත් දායකත්වයෙන් සම්බන්ධ වෙච්ච දේසි බුද්ධදාස ඒ මෑණියන් ඇතුළු ඒ වගේම ඒ පවුලේ දූ දරු ඥාති හිත මිත්‍රාදී හිතවත් අය හැමෝම අද මේ බණහපු හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණමේ පිනත්, ධර්ම දානමේ පිනත්
ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණහබිලාසී වනදී සිටි වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ සුපින්වතුනි, ඔබ හැම දිනාටම ශ්‍රවණය කළා වූ සද්ධර්ම දේශනාවේ සියලුම දේශනාමය කුසල් උතුම් ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව සමහිත සුව පිණිස නිස ධර්මානුකූලව පැවැත් වූ අප ගෞරවනීය පින්වත් නාහිමිපාණන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම පඬිත නාහිමිපාණන් වහන්සේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේට සාදු නදින් පාදාභි වන්දනෙන් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් ධර්මානුශාසනාවේ පින්බර විකාශන දායකත්වයේ ගෙන කටයුතු කළා වූ ඩේසි බුද්ධදාස සොහොයුරිය විසින් විශේෂයෙන්ම රත්නාවලී පෙරේරා සොහොයුරිය වෙත සිදු කෙරෙන්නා වූ ධර්ම දානමය පරිත්‍යාගයක් විදිහටයි මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වන්නට දුනි. සද්ධර්ම ශ්‍රවණේ හැසිරුණු රත්නාවලී පෙරේරා මෑණියන්ටත් ඩේසි බුද්ධදාස මෑණියන්ටත් සුභානී තේවහෙට්ටිගේ දියණියටත් එවැගේම සුජීව තේවහෙට්ටිගේ පුතුණුවන් ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. සංසාරගතව පරලෝසපත් වූ හැම දිනාටම මේ දේශනාමය කුසල අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිදු කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුල ගැහෙමු උතුම් වූ සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.